දරුවනේ අපි ගණන් කීපයක් හදලා ඉමු. හරි ගණන් ටිකක් තමයි හදන්න තියෙන අද දවසේ. අද දවසේ නෙමෙයි ඉතින් හවස් වරුවේ හරි උදේ ඉඳන් ගණන් හදුවනේ. ලියන්න පුතේ මෙහෙම. ලියන්න මෙහෙම. රූපේ දැක්වෙන සිලිකන් රූපේ දැක්වෙන්නේ සිලිකන් NPN ट्रांसिस्टरයක පොදු විමෝචක ट्रांसिस्टर පරිපථයකි. පොදු විමෝචක ट्रांसिस्टर පරිපථයකි. ප්‍රබලකාංක 1 ट्रांसिस्टरය හරහා ट्रांसिस्टरය සඳහා ප්‍රබලකාංක 1 ट्रांसिस्टरය සඳහා තිබිය හැකි ट्रांसिस्टरය සඳහා තිබිය හැකි උපරිම සංග්‍රාහක ධාරාව IC සොයන්න. ट्रांसिस्टरය සඳහා තිබිය හැකි උපරිම සංග්‍රාහක ධාරාව IC සොයන්න. ප්‍රබලකාංක 1 හරි. ट्रांसिस्टरය සඳහා තිබිය හැකි උපරිම සංග්‍රාහක ධාරාව සොයන්න. ඒ කියන්නේ IC සංග්‍රාහක ධාරාව IC සොයන්න. ප්‍රබලකාංක 2 ट्रांसिस्टरය සඳහා තිබිය හැකි උපරිම සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය සොයන්න. ඒ කියන්නේ VCE ट्रांसिस्टरය සඳහා තිබිය හැකි උපරිම ट्रांसिस्टरය සඳහා තිබිය හැකි උපරිම සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය සොයන්න. ප්‍රබලකාංක 3 ඉහත ප්‍රතිඵල භාවිතයෙන් VCE ඉරක් IC අක්ෂ මත භාර රේඛාව ලබා ගන්න. ඉහත ප්‍රතිඵල භාවිතයෙන් VCE ඉරක් IC අක්ෂ මත භාර රේඛාව ලබා ගන්න. ප්‍රබලකාංක 4 සරල ධාරාලාභය 100 නම් ඉහත භාර රේඛාවේ නිවාත ලක්ෂය Q ලකුණු කරන්න. රයිට් හරි දරුවෝ ගාන හදන්න පටන් ගමු. පුතේ ඒ අතර ගාන ලියාගත්ත දරුවෙක් මට WhatsApp දාන්න ගාන. මේ මොකද සමහර දරුවෝ පරක් වෙලා පන්තිර වෙල් තියෙනවා. ඊට පස්සේ අහනවා දැන් මොනවද කරේ කියලා. 6:10ට නෙන්න කිව්වේ මම. රයිට් හරි. ලියාගත්ත දරුවෙක් ගාන දාන්න. බලන්න Q නිවාතකාරක ලක්ෂයේ தත්ත්වය වන්න මට. දැන් හදාගන්න පුළුවන් වෙන්න ඕන. හරිද පුතේ? මම ගාන හදන්න පටන් ගත්තද? මේ බලන්න. ගාන කියනවා ट्रांसिस्टरය සඳහා තිබිය හැකි උපරිම සංග්‍රාහක ධාරාව. පුතේ මේ බලන්නකෝ. උපරිම සංග්‍රාහක ධාරාව. ඒ කියන්නේ IC නේ අපි IC ලකුණු කරගෙන ඉස්සර වෙලා නේද? මෙන්න IC. මේ IC ගාගේ උපරිම වෙන්නේ කොයි වෙලාවෙද? පුතේ ट्रांसिस्टरේ පවතින අවස්ථා තුනක් අපි කතා කරමු. මොකද ක්‍රියාකාරී, කපාහැරි සහ සංතෘප්ත පිළිවෙලට ගත්තොත් කපාහැරි, ක්‍රියාකාරී, සංතෘප්ත. IC ගේ උපරිම වෙන්නේ පුතේ සංතෘප්ත අවස්ථාවේදී. රයිට්. අපෙන් ගානේ අහන්නේ උපරිම සංග්‍රාහක ධාරාව නේද? හරි. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් නේ.
IC උපරිම විට VCE සමානයි බිඳුව වේ. කොහොමද එහෙම ගන්න එක සැරේම? එහෙම ගන්න කොහොමද එක සැරේම? මෙවිට ට්‍රාන්සිස්ටරය සම්ප්‍රයුක්ත වේ. IC උපරිම වන විට ට්‍රාන්සිස්ටරය සම්ප්‍රයුක්ත වේ කියලා. ට්‍රාන්සිස්ටරය සම්ප්‍රයුක්ත විය යුතුය. එමෙන්න IC උපරිම වීමට වාක්‍ය ගලපලා ලියන්න ඕන. වීමට ට්‍රාන්සිස්ටරය සම්ප්‍රයුක්ත විය යුතුය. එවිට මොකද වෙන්නේ? එවිට VCE යගේ බිඳුවක් වෙන්න ඕන. අපි IC උපරිම වෙන වෙලාවේ VCE යගේ බිඳුවයි කියලා ගත්තා නේද? හරි බලන්නකෝ ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියුවොත් මේ විදියට මේ බලන්න. ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියුවොත් පුතේ VCC ඍණ බිඳුව VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE. පුතේ මෙයා උපරිම වෙන්න නම් මේ පදේ අඩු වුණාම හරියන්නේ නේද? එහෙනම් මේක බිඳුවයි. එහෙනම් පුතේ මට එනවා මෙතන VCC 30යි IC අපි IC උපරිම හොයන්න ඕන. RC යගේ 5 ගුණ කිරීම 10/3යි. කිලෝ ඕම්නේ 10/3ක් දැන් මේකයි. බෙදුවොත් පුතේ 35න් බෙදුනම 6යි. 10/3 10 ඍණ 3ක් වෙනවා 6යි මිලි ඇම්පියර් IC උපරිම. ඔන්න පුතේ IC උපරිම ගියා 6 මිලි ඇම්පියර්. ඊළඟට අපිට කියනවා දරුවනේ VCE උපරිම වුණා කිය. නේද? උපරිම සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය. උපරිම සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය. උපරිම සංග්‍රාහක විමෝචක. කවුද මේ සංග්‍රාහක විමෝචක? ඒ කියන්නේ VCE. සංග්‍රාහක විමෝචක කලෙක්ටර් එමීටර් වෝල්ටීයතාවය අහන්නේ. පුතේ මෙතන වෝල්ටීයතාවය උපරිම වෙන්නේ කොයි වෙලාවේද? VCE උපරිම. මේ බලන්න. VCE උපරිම වීමට නම් මොකද වෙන්න ඕන? වීමට ට්‍රාන්සිස්ටරය කපා හැරි අවස්ථාවේ පැවතිය යුතුය. කපා හැරි අවස්ථාවේදී මොකද තියෙන විශේෂත්වය? ඔව් එකකවත් ධාරා යන්නේ නැහැ. ස්ට්‍රේට් ලයින් වලට ප්‍රකාශනය ලියුවොත් මෙතන ධාරාවක් යන්නේ නැහැ නේ පුතේ. එහෙනම් මුළු විභවය සැපියුම් මුළු විභවය කෙලින්ම VCE ට සමාන වෙනවා. එහෙනම් ඔන්න ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියනවා මේ වෙලාවේදී VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE. මේ පදේ බිඳුවක් වෙනවා. මොකද IC බිඳුවක් වෙන නිසා. එහෙනම් පුතේ කෙලින්ම එනවා අපිට VCE සමානයි VCC ඒ කියන්නේ 30 වෝල්ට්. 30 වෝල්ට්. පුතේ ඔය දෙක තමයි ඛණ්ඩාංක විදියට ගන්නෙ මොකේද? බාර රේඛාව අඳින්න. මොකද දරුවනේ බාර රේඛාව අඳින්නේ අපි මොන පස්තාරේද? බාර රේඛාව අඳින්නේ VCC ට ඉදිරිව. VCE ට ඉදිරිව IC දක්වන පස්තාරය. ඒ පස්තාරය තමයි අපි මේ පස්තාරය තමයි පුතේ අපි බාර රේඛාව අඳින්නේ. ඉතින් ඛණ්ඩාංක අපිට ඕන නේ. අපිට ගන්න පුළුවන් එක ඛණ්ඩාංකයක් තමයි ලේසියෙම මොකද්ද? IC බිඳුවේදී VCE යගය. ඒ කියන්නේ එක ඛණ්ඩාංකයක් තමයි පුතේ VCE යගයයි බිඳුවයි. අනිත් ඛණ්ඩාංකය තමයි අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් එක මොකද්ද? VCE බිඳුවේදී IC යගය. එහෙනම් බිඳුවේදී IC. ඔය විදිහටනේ ලියන්න වෙන්නේ. x ඛණ්ඩාංකය ඊළඟට y ඛණ්ඩාංකය. එහෙමනේ පුතේ ලියවෙන්නේ. x, y ඛණ්ඩාංක. ඒ විදිහෙන් ඛණ්ඩාංක ලියවෙන්නේ x, y. එහෙනම් පුතේ මෙන්න එක ඛණ්ඩාංකයක් මොකක්ද? මෙතෙන්දී IC උපරිමයි VCE බිඳුවයි. එහෙනම් VCE බිඳුවේදී IC යගෙනවා 6 මිලි ඇම්පියර්. ඔන්න එක ඛණ්ඩාංකයක්. ඒක මම මෙතන ලකුණු කරනවා. බිඳුවේදී 6 මිලි ඇම්පියර්. IC යගේ. ඊළඟ එක පුතේ මෙතෙන් තියෙනවා මොකද්ද?
VCE 30 දී IC බිඳුවයි. එහෙනම් මෙතන මම ලකුණු කරනවා 30 වෝල්ට්. 30 වෝල්ට්. මේ පැත්ත වෝල්ට් වලින් මැනෙන්නේ. මේක මිලි ඇම්පියර් වලින්. හරි මෙන්න පුතේ එහෙනම් බාර රේඛාව. ඔන්න බාර රේඛාව වැන්ද. මහ දෙයක් නෙමෙයි ඔන්න බාර රේඛාව වැන්ද. ඒ බාර රේඛාව නම් ඇඳ ගියමුකෝ. ඊළඟ ටික කරන්නේ කොහොමද? ඊට පස්සේ අපිට කියනවා සරල ධාරාලාභය 100 නම් ඊට බාර රේඛාවේ නිවාත ලක්ෂ්‍ය ලකුණු කරන්නලු පුතේ. ඔව් බීටා අගේ අපිට දීලා තියෙනවා. දැන් අපි එහෙනම් මේ වෙලාවේ පරිපතේ ගන්න. ඒ කියන්නේ මේ වෙලාවේ කියන්නේ තපා හැරිවත් සන්තුෂ්ත වන්නේ මෙන්න මේ දීලා තියෙන අගයන් යටතේ IC අගය, IB අගය, VCE අගය මෙන්න මේ අගයන් ගණනය කරන්න ඕනේ. මේ අගයන් ගණනය කරලා ඒ අගයන් අපිට ලකුණු කරන්න පුළුවන් IC අගය, VCE අගය, ඒ වගේම මුදෙන් මේ පැත්තට IB අගයත් අපිට පස්තාර ලකුණු කරන්න පුළුවන්. ඒ සියල්ල ලකුණු වෙන එක ලක්ෂය අපි නිවාතකාරක ලක්ෂය කියලා හඳුන්වනවා නේද? හරි. දරුවෙක් මම කරමු. මේ ටික ලියා ගන්න පුතේ. මම නිවාතකාරක ලක්ෂය හොයන්න. හරිද දරුවනේ? මේ අගයන් ටික හොයන්න පුතේ. මේ අගයන් ටික මේ මොහොතේ ට්‍රාන්සිස්ටරේ පවතින මේ අගයන් ටික හොයන්න. ඒ අගයන් ටික හෙව්වට පස්සේ අපිට පුළුවන් බාර රේඛාව මත නිවාතකාරක ලක්ෂ්‍ය හොයාගන්න. හරි. දරුවෙක් මම කරමු පුතේ. මේ ටික ලියාගෙන ඉවරයි නම් මැසේජ් එකක් දාන්න පුතේ. අනේ දරුවනේ. හරි. මම එහෙනම් මේ දෙක මගන්නද? ඒ ලියාගෙන ඉවරයි නම් මැසේජ් කරන්න. මොකද මට ගාන හදන්න ඉඩ මදි බෝඩ් එක. හරිද? තේරෙනවද? ඒ නිසා තමන් ලියාගෙන ඉවරයි නම් මැසේජ් කරන්න. එතකොට මට ඊළඟ කොටසට හදන්න පුළුවන්. තාම ලියනවද? නැත්නම් බෝඩ් එක මගන්නද? හරි. මට පුළුවන් පුතේ ට්‍රාන්සිස්ටරයට ක්‍රොස් ලයින් සමීකරණය ලියන්න. මෙන්න VCC ඍණ බිඳුව සමානයි මේ පැත්තේ ගලන ධාරාව පුතේ අපි IB කියලා ගමු. මෙයා RB කියලා ගමු. IB RB ධන VBE. පුතේ මෙතන VC යගේ 30 වෝල්ට් නේද? මොකද මේ 30 වෝල්ට්මයි මෙතෙන්ට බලපාන්නේ. 30 වෝල්ට්. IB අපි දන්නේ IB තමයි හොයන්න යන්නේ RB යගේ 1.5 ගුණ කිරීම 10/6යි මේක වුම් ධන VBE 0.7යි. මේක අඩු කරොත් පුතේ මේ පැත්තේ තියෙන 0.7ක් ගියොත් පුතේ 29.3යි වෝල්ට්. IB වාරයක් 1.5 ගුණ කිරීම 10/6. බලන්න පුතේ IB යගේ අපිට ගන්න පුළුවන් 29.3 බෙදීම 1.5 වාරයක් 10/6 සමානයි බලන්න IB යගේ. මෙන්න මෙතන දශම ගාණක් එන්නේ. ඉතින් ඇත්තටම මේ දශම හත නොසලකා හරලා ගාණ හදුවත් කමක් නැහැ. නමුත් අගයන් දීලා තියෙන වෙලාවට වඩා හොඳ ඒ අගයන් ආදේශ කරලා සුළු කරන එක. මොකද එක ළඟින් යන උත්තරේ එන්නේ. හරි. මොකද 10/6ක් තියෙනවනේ පුතේ. එයා උඩට ගියා මිලි නෙවෙයි මයික්‍රෝ වෙනව නේද? ඉතින් කුඩා අගයක්. තව කුඩා අගයක් නේ. බලන්න 29.3 බෙදන්න ඕන අපි 1.5. 19.5 තුනක් වෙනවනේ. 19.5 3යි මේ 10/6 ගියාම 10 ඍණ 6යි. ඒ කියන්නේ මයික්‍රෝ ඇම්පියර්. මයික්‍රෝ ඇම්පියර් 19.5 තුනක් වෙනවා IB. ඊළඟට පුතේ IC අගය. අපිට බීටා සමානයි IC බෙදීම IB කියලා දීලා තියෙනවානේ. එහෙනම් එතනින් පුතේ IC ලියන්න පුළුවන් බීටා වාරයක් IB කියලා. බීටා ගේ CI IB කියනවා 19.53 ගුණ කිරීම. 19.5 ගන්නම් මම. ගුණ කිරීම 10 ඍණ 6. බලන්න පුතේ මේක සුළු කරොත් අපිට එනවා 0.2යි 0ක් මෙතනින් අයින් කරොත් 1.95යි
මිලි ඇම්පියර් කියලා 1.95 මිලි ඇම්පියර් පුතේ අර 10 ඍණ 3ක් තමයි මම අයින් කරේ මෙතන බිංදු දෙකට එකයි ඊට අමතරව තව 10 ඍණ බිංදුවක් මේක තව 10 බිංදු 10කින් බෙදුවා 10 ඍණ 6 10 ඍණ 3ක් ඉතුරු වෙද්දි ඉතිරි 10 ඍණ 3 ගත්තම ඒ කියන්නේ එක බෙදීම 1000ක්නේ බිංදු දෙකක් මෙතෙන්ට කැපුවා එකක් මේකෙන් බෙදුවා 1.95යි ඉතුරු වෙච්ච 10 ඍණ 3 මිලි කියලා ගත්තා IC දන්නවා නම් පුතේ අපිට පුළුවන් ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියන්න ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියවොත් මේ බලන්න VCC ඍණ බිංදුව සමානයි IC RC ධන VCE පුතේ VCC අගේ 30 වෝල්ට් IC කීයද අපිට ආවා 1.95 මිලි ඇම්පියර් ඒ කියන්නේ 10 ඍණ 3 වාරයක් RC 5 ගුණ කිරීම 10 3යි ධන VCE මෙයාට මෙයා සුළු වෙලා යනවා පුතේ අපි බලමු 1.95 ඒවා 5 තමයි එකතු වෙලා තියෙන්නේ නේද බලන්න මේක සුළු කරොත් කීයද එන්නේ කියලා දෙකක් 5 වරක් 5 25 5 දෙකක් ඉතුරු වෙයි 5 වරක් 9 45 47න් 7 4ක් ඉතුරු වෙයි 5 වරක් 1 5යි 4යි ධන VCE බලන්න 9.75ක් ගියොත් 20.25ක් ඉතුරු වෙනවා VCE කියලා. නම් VCE යගේ 20.25යි. VCE යගේ 20.25යි නේද? හරි පුතේ ඔන්න එහෙනම් අපි දන්න මේ වෙලාවේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වන අගයයි. IC යගේ 1.95යි. 1.95 කියන්නේ මේ හරි අගයක්. VCE යගේ 20.25යි. ඒකට අනුරූප IC යගේ 1.95යි. පුතේ බීටාගේ බීටා පස්තරෙන් ඔය විදිහට නතර නේද? බීටා නෙමෙයි IB යගේ මේ විදිහට පස්තරෙන්නේ. IB සමානයි 19.53යි මයික්‍රෝඇම්පියර්. now ඔන්න ඔය විදිහට පුතේ අපිට Q නිවාතකාරක ලක්ෂය ප්‍රස්ථාරය මත ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. right දරුවෝ මේ ටික හදාගෙන අපි යමු ඊළඟ ගානට මොනවා හරි ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නව නම් අහන්න දරුවෙක් මැසේජ් එකක් දාලා තියෙනවා IC ධාරාව දෙපාරක් හෙව්ව නේද ඇයි ඒ කියලා පුතේ හොඳට අහගෙන ඉන්න මුලින්ම හෙව්වේ IC උපරිම වුණොත් IC උපරිම වුණොත් ඒක දැන්ට යන්නේ නැහැ උපරිම ධාරාව උපරිම වෙන්න නම් මේ ට්‍රාන්සිස්ටරේ සන්තුෂ්ත වෙන්න ඕන. ට්‍රාන්සිස්ටරේ සන්තුෂ්ත වෙච්ච වෙලාවෙදි වෙන දේ මොකක්ද? VCE යගේ බිඳුව වෙන එක. ඒතර VCE බිඳුවේදී IC හෙව්වේ මේ ට්‍රාන්සිස්ටරය හරහා යා හැකි උපරිම IC ධාරාව මිසක් දැනට යන IC ධාරාව නෙමෙයි. හරි. ඒ කලින් හෙව්වේ එතකොට උපරිම IC ධාරාව. ඒකටයි අපිට ආවේ මිලි ඇම්පියර් 6ක්. නමුත් දැන්ට පරිපතේ හරහා ගලන ධාරාව මිලි ඇම්පියර් 19 sorry මිලි ඇම්පියර් 1.95 මිලි ඇම්පියර් 1.95 චුට්ටක් එහෙට වෙන්න හරි මම එහාට වෙන්නම් හරි අනිත් දරුවෝ ලියාගෙන ඉවර නම් කියන්න පුතේ ඊළඟ ගාන දෙන්න හරිද පුතේ අර එහාට වෙන්න කියලා මැසේජ් එක දාපු දරුවෝ කියන්නේ ලියලා ඉවරද අනිත් අය ලියලා ඉවරයි මන්ද හරිද පුතේ දැන් මෙහෙම ඊළඟ ගාන රූපේ දැක්වෙන්නේ පොදු විමෝචක වින්‍යාසයේ රූපේ දැක්වෙන්නේ පොදු විමෝචක වින්‍යාසයේ නඹුරු කර ඇති පොදු විමෝචක වින්‍යාසයේ නඹුරු කර ඇති සිලිකන් NPN ට්‍රාන්සිස්ටරයකි රූපේ දැක්වෙන්නේ පොදු විමෝචක වින්‍යාසයේ නඹුරු කර ඇති සිලිකන් NPN ට්‍රාන්සිස්ටරයකි එයට පාදම නැඹුරු වෝල්ටීයතාවය සපයා ඇත්තේ විභව බෙදුම් ක්‍රමයට වේ
විභව බෙදුම් ක්‍රමයට වේ. විභව බෙදුම් ක්‍රමයට වේ. විභව බෙදුම් ක්‍රමයට වේ. මෙම පරිපථය සඳහා බාර රේඛාව ඇඳ මෙම පරිපථය සඳහා බාර රේඛාව ඇඳ මෙම පරිපථය සඳහා බාර රේඛාව ඇඳ කිව් නිවාතකාරක ලක්ෂය බාර රේඛාව ඇඳ කිව් නිවාතකාරක ලක්ෂය ලකුණු කරන්න. හරි දරුවෝ පටන් ගමු එහෙනම් වැඩ. ඉතින් බාර රේඛාව අඳින්න ඕන නිවාතකාරක ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕන එච්චරයි. ඉක්මන් කරන්න. විනාඩි 10ක් දෙන්න ඉක්මන් කරන්න. බාර රේඛාව ඇඳෙන්නේ නැද්ද පුතේ? බාර රේඛාව තාම ඇඳෙන්නේ නැද්ද? මොනවද කරන්න ඕන පුතේ බාර රේඛාව අඳින්න නම් VCE ඉදිරියේ IC ප්‍රස්ථාරණය අපි අඳින්න ඕන. VCE ඉදිරියේ IC ප්‍රස්ථාරය අපි අඳින්න ඕන. එතකොට අපිට ඒකට ඛණ්ඩාංක දෙකක් ඕන වෙනවා. එකක් තමයි පුතේ IC යගේ බිඳුවේදී VCE යගේ ඒක හොයන්න පුළුවන් කපා හැරි අවස්ථාව සැලකුවා. ඔය ට්‍රාන්සිස්ටරේම කපා හැරි අවස්ථාවට ගත්තා නම් ඒක හොයන්න පුළුවන්. ඊළඟට තව එකක් ලේසියෙන්ම හොයන්න පුළුවන් නේ. ඒ මොකද්ද? VCE බිඳුවේදී IC යගේ. ඒ කියන්නේ කොහොමද ඒක හොයන්නේ? ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාව සලකන්න. ඔන්න එහෙනම් බාර රේඛාව හොයන්න අග්‍ර දෙක. බාර රේඛාව හොයන්න ලක්ෂ දෙකක් අපි හොයාගෙන ඉවරයි. ටක් ගාලා පස්තාරේ යන්දා VCE ඉදිරිව IC අක්ෂ නම් කරන්න. අදාළ ඛණ්ඩාංක දෙක හරහා යන පස්තාර නිර්මාණය කරන්න. ඊළඟට පුතේ කිව් නිවාතකාරක ලක්ෂ්‍ය හොයනකොට පරිපථයේ මේ අවස්ථාවේ පවතින ධාරාවන් ගණනය කරන්න. හරි? මේ අවස්ථාවේ පවතින ධාරාවන් ගණනය කරාම අපිට පුළුවන් මේ වෙලාවේදී කිව් නිවාතකාරක ලක්ෂ්‍ය පවතින කොයිකද කියන එකත් හොයා ගන්න. රයිට් හරි. වෙලාව ඇතිද පුතේ? වෙලාව ඇතිද? තව වෙලාව ඕනද? කියන්න ඉක්මනට කියන්න. වෙලාව ඇතිද? කොයි මේ මෙසේජ් කරන්නේ නැත්තේ? එකම කී පාරක් අහන්න ඕනද මමනේ? වෙලාව මදි නම් මදි කියලා මෙසේජ් එකක් දාන්න නැත්නම් ඇති කියලා මෙසේජ් එකක් දාන්න. වැඩි ඉවරයි නේද උඩ? ඇති. රයිට්. එහෙනම් මම ගාන හදන්න පටන් ගන්නද? හරි. පුතේ අපි බලමු එහෙනම් මුලින්ම කොහොමද මේ ගාන හදාගෙන යන්නේ නේද? විභව බෙදුම් ක්‍රමයේ තියෙන උපකල්පනයක් කරනවා IB ධාරාව බිඳුවයි කියලා. හරි? IB ධාරාව බිඳුවයි කියලා උපකල්පනයක් කළායි අපි ගාන හදන්න පටන් ගන්න. විභව බෙදීමේ මූලධර්මයේ දාලා පුතේ මෙතන VB යගේ හොයා ගන්න පුළුවන්. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට කොස් ලයින් එක දැම්මනම් මෙතන ඉඳන් මෙතෙන්ට දැම්මනම් අපිට පුළුවන් මෙයා හරහා ධාරාව හොයන්න. IB බිඳුවයි කියලා සලකන නිසා මෙයා හරහා යන ධාරාව මෙයා හරහා යන්න ඕන. ඒ නිසා IC යගේ ගණනය කරගන්න එකත් මහ වැඩක් නෙමෙයි. ඉතින් ඒ ඇසුරින් VCE විභවය කොච්චරද කියලා අපිට හොයා ගන්නත් පුළුවන්. ඒක ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වෙන අගයන් අපිට එතකොට එතනින් හොයා ගන්න පුළුවන්. ඊට අමතරව ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත සහ කපාහැරි අවස්ථා අපිට සලකන්න වෙනවා. හරි. ඉතින් ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත කපාහැරි අවස්ථා සැලකුවම අපිට පුළුවන් දරුවනේ IC යගේ ඒ කියන්නේ උපරිම IC යගේ කොච්චරද කියන එක හොයා ගන්න නේද? හරි. එතකොට එතනින් අපිට පුළුවන් මේ පස්තාරය බාර රේඛාව නිර්මාණය කරන්න අවශ්‍ය දත්ත ටික ලබා ගන්න. හරි. මුලින්ම පුතේ මම දැනට පරිපථයේ ක්‍රියාත්මක වන අගයන් ටික හොයාගෙන ඉන්නම්. පරිපථයේ ක්‍රියාත්මක වන අගයන් ටික හොයාගෙන ඉන්නම්. හරි. මෙන්න VB මේ ලක්ෂ්‍ය විභවය VB. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට පවතින විභවය VB මම ලියන්න පුළුවන් පුතේ VB විභවය. මෙහෙම මෙතන ඉඳන් මෙතෙන්ට පවතින මුළු විභවය 24 වෝල්ට්. ඒක ගුණ කරනවා ප්‍රතිරෝධ අතර අනුපාතය. බලන්න 1:2 අනුපාතයෙන් තියෙන්නේ නේද?
1/2 අනුපාතයෙන් තියෙනවා. නම් ප්‍රතිරෝධ වල එකතුව 1 එහෙනම් අනුපාත වල එකතුව 1/2. හැබැයි එතනින් මෙතෙන්ට එක කොටසකුත් මෙතෙන්ට කොටස් දෙකකුත් යන කියන ඔක්කොම කොටස් 3කට බෙදෙන්න බෑ නේද? 3කට බෙදිලා මෙතෙන්ට එක කොටසයි එන්න ඕන. එහෙනම් 24 ගුණ කිරීම 3 ගුණ කිරීම 1/3 ඒ කියන්නේ මෙතේ 8යි වෝල්ට් කියලා එනවා VB යගේ. VB සමාන 8යි වෝල්ට්. VB සමාන 8යි වෝල්ට්. VB දන්නව නම් පුතේ අපිට පුළුවන් ක්‍රොස් ලයින් දාන්න. ක්‍රොස් ලයින් මෙතන ඉඳන් මෙතෙන්ට මෙන්න ක්‍රොස් ලයින්. ක්‍රොස් ලයින් දැම්මොත් පුතේ VB ඍණ බිඳුව සමානයි මෙතන යන ධාරාව අපි ලකුණු කරගමු IE IERE ධන මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා VBE සිලිකන් ට්‍රාන්සිස්ටර් නිසා පුතේ මෙයාගේ 0.7යි මෙයා 8යිනේ එහෙනම් මේක මේ පැත්තට ගියමු 8.7 සමානයි IE වාරයක් RE යගේ 5 ගුණ කිරීම 10/3යි එහෙනම් පුතේ මෙතන එනවා 7.3යි ඒක බෙදීම 5 ගුණ කිරීම 10/3යි IE 10/3 උඩට ගන්න මිලි ඇම්පියර් වලින් අගයක් එන්න ඕනේ නේද? මේ වගේ තැනකදී පුතේ සුළු කිරීමේදී චුට්ටක් කපටි වුණා නම් උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ උඩ යට දෙකම 7න් ගුණ කරගන්නකො. සෝරි 2කින් ගුණ කරගන්නකො. IE සමානයි උඩ 2කින් ගුණ වුණොත් 14.6යි. යට 2කින් ගුණ වුණොත් 10යි. 14.6යි 10න් බෙදුනම 1.46යි. 10 තුන උඩට ගියා. 10 ඍණ 3යි. ඒ කියන්නේ මිලි. මිලි ඇම්පියර් 1.46යි කියලා IE යගේ අපිට ලැබෙනවා. IE යගේ අපිට ලැබෙනවා. පුතේ මෙන්න මේ වැඩේ කරනකොට මෙහිම ලියලා තිබ්බනම් වඩා හොඳයි. IB ආසන්න වශයෙන් සමාන බිඳුව යයි ගනිමු. කොහොම ගත්තොත් විතරයි ඉතින් ඇත්තටම විභව බෙදීමේ මූලධර්ම මෙතෙන්ට යොදන්න පුළුවන් නේද? මම දරුවන්ට මේක ගැන කිව්වා මොකද IB බිඳුව වුණ නැතොත් මෙතනින් මේ පැත්තට යන IB ධාරාව බිඳුවයි කියලා සැලකුවේ නැතොත් හරි බිඳුවයි කියලා සැලකුවේ නැතොත් විභව බෙදීමේ මූලධර්ම දාන එක ගැටලුවක්. මොකද විභව බෙදීමේ මූලධර්ම දාන එක ශ්‍රේණිගත ප්‍රතිරෝධ හරහා පමණයි. right. උතරින් පස්සේ පුතේ IB ආසන්නව සමානයි බිඳුව නිසා අපි දන්නවා IE සමාන වුණා කලින් පුතේ IC දන IB ට. දැන් IB පදයක් නැහැනේ. එහෙනම් IC කෙලින්ම සමාන වෙන්නේ IE ට. IE යගේ 1.46යි මිලි ඇම්පියර්. එහෙනම් ඔන්න ඔය විදිහට පුතේ අපිට IC ගේ අගය හොයා ගන්න පුළුවන්. IC හොයාගත්තට පස්සේ පුතේ අපිට පුළුවන් ස්ට්‍රේට් ලයින් සමීකරණ ලියන්න. ස්ට්‍රේට් ලයින් සමීකරණ ලියුවොත් මේ බලන්න VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE ධන IERE. පුතේ IC IE දෙක සමානයිද? එහෙනම් මේ දෙක අපිට එක තැන කරගන්න පුළුවන් නේද? 24යි මෙතන එනවා ICRC ධන IERE ධන VCE. ICIE 1.46යි අපි වරහණෙන් එළියට ගමු 1.4 වාරයක් 10 ඍණ 3 RC යගේ පුතේ 4 ගුණ කිරීම 10/3යි ධන RE අගය 5 ගුණ කිරීම 10/3යි ධන VCE. ඉතින් 9 ගුණ කිරීම 10/3ක් එනවා 10/3 10/3ට කැපිලා ගියාම 1.46 වාරයක් 9 ධන VCE සමානයි 24යි කියලා අපිට එනවා. ඉතින් අතන බලන්න 1.46 ඒවා 1.46 ඒවා 9ක් කීයද කියලා 13.14යි නේද? 13.14යි මේ පැත්ත 24යි. ධන VCE. දැන් VCE යගේ අපිට ලේසියෙන්ම ලියන්න පුළුවන් මේක මේ පැත්තෙන් අඩු කරා නේද? මම පැත්ත මාරු කරලා බලුවා 24 ඍණ 13.14යි. 10.86යි වෝල්ට් කියලා අගයක් එනවා නේද? 10.86ක් වගේ නේද පුතේ එන්නේ?
10.6ක් නේද පුතේ? දරුවෝ කහනවා වීන් හොයද්දී ඇයි 24යි ඕම් සැලකුවේ නැත්තේ? ඔන්න බලන්න ඉතින්. මෙයා සැලකුවේ නැද්ද? බලන්න ඉතින් මෙයා සැලකුවේ නැතිලු. පුතේ විභව බෙදීමේ මූල ධර්මي දාන්න. එතකොට මෙතන 12යි මෙතන 24යි. එක අණු දෙක අනුපාතයටයි විභවය බෙදෙන්න ඕන. එතකොට මෙයා සලකලා තියෙන්නේ. මෙයාගේ අගේ අරගෙනනේ පුතේ. මුළු විභවය 24ක් සපයනවා. මෙතෙන්ට 1යි මෙතෙන්ට 2යි. එහෙනම් එක අණු දෙක අනුපාතයට බෙදෙන්න. ඒ කියන්නේ පුතේ මෙතෙන්ට එක කොටසකුත් මෙතෙන්ට කොටස් දෙකකුත් එන්න එපයි. ඒ කියන්නේ මුළු විභවය කොටස් තුනකට. ඒ කියන්නේ අනුපාත වල එකතුවෙන් බෙදිලා මෙතෙන්ට දාලා කොටස් ගානෙන් ගුණ වෙන්න ඕන. කල්පනාවෙන් දරුවනේ මේවා විභව බෙදීමේ මූලධර්ම අපි මේ කොටස කියා දෙද්දිත් කියා දුන්නා. ඊට අමතරව ධාරා විද්‍යුතයේදී අපි මෙයා ගැන සාකච්ඡා කරා. හරි දරුවෝ ඉක්මන් කරන්න. මෙරි ලියාගන්න ඉක්මනට පුතේ. මෙරි ලියාගන්න ඉක්මන් කරන්න. ඊට පස්සේ අපි බාහිර රේඛාව අඳිමු. හරි. දැන් මේ වෙනකොට දරුවෝ ට්‍රාන්සිස්ටර් වල ටාගට් එක අභ්‍යාස මම කරන්න කිව්වා. ඒ වැඩ ඉවර වෙලා තියෙන්න ඕන. හරි ට්‍රාන්සිස්ටර් දක්වා වූ සියලුම සිද්ධාන්ත වලට අදාළ පාස් පේපර් 1986 උඩ MCQ ටික කරලා තියෙන්න ඕන පුතේ. හරි මම මේක කීප වතාවක්ම කිව්වා. හරි මේ වෙනකොට සම්පූර්ණයෙන්ම කරලා ඉවර වෙන්න ඕන. මොකද සිද්ධාන්ත සියල්ල ඉවරයි. ඩයෝඩ් සහ ට්‍රාන්සිස්ටර් කියන කොටස් වල. හරි අපිට තියෙන්නේ අර ෆෙට් ට්‍රාන්සිස්ටර් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් ගැන විතරයි කතා කරන්න. ට්‍රාන්සිස්ටර් පැත්තෙන්. එතනින් පස්සේ කාරකාත්මක වර්ධක ඊළඟට තාර්කික ධාරය කොටස් දෙක තමයි ඉලෙක්ට්‍රොනික වල ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ පාඩම අපි කලින් කතා කරපු එකක් රිවිෂන් එකනේ. ආයෙසරයක් කරේ දරුවෝ කීප දෙනෙකුට දරුවෝ ටික දෙනෙක්ගේ ඉල්ලීම මත. ඉතින් වැඩ කරන්න පුතේ වැඩ කරන්න නැතුව නම් මේක කරගන්න බැරි වෙනවා. හරි. දරුවෝ ඉක්මන් කරන්න මේක ලියාගෙන ඉවර වෙන්න. ලියාගෙන ඉවර කරන්න. හරිද පුතේ ලියාගෙන ඉවරයිද? හරි. අපි යමු එහෙනම් බාර රේඛාව හොයන්න අවශ්‍ය වෙන දත්ත ටික. දැන් අපි පුතේ බාර රේඛාව මත නිවාතකාරක ලක්ෂ්‍ය හොයන්න ඕන දත්ත හොයාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ වෙලාවේ VCE අගේ අපි දන්නවා කීයද අපිට ආවේ 10.6 වෝල්ට්. ඊළඟට පුතේ IC අගේ මේ වෙලාවේ අපි දන්නවා 1.46 මිලි ඇම්පියර්. right ඒ අගයන් දෙක අපි දන්නවා. ඉතින් IB අපි නොසලකා හැරලා තියෙන ඉතින් IB නොසලකා හැරියේ හේතුවක් ඇතුව. මොකද IB නොසලකා හැරියේ නැත්නම් අපිට මෙතන විභව බෙදීමේ මූලධර්මය දාන්න බෑ. කොහොමත් පුතේ IB ගේ අගය මේකිනුත් 100න් පංගුවක් වගේ නෙන්නේ. මේකිනුත් 100න් පංගුවක් වගේ. කියන්නේ බීටා ගේ 100 වුණොත් 100න් පංගුවක් නෙන්නේ. ඒතකොට පුතේ ඉතා කුඩා අගයක් එන්නේ. මිලි ඇම්පියර් වලින් ගත්තොත් 0.0.146ක් වගේ නෙන්නේ නේද? හරි. ඉතින් ඒ නිසා නොසලකා හැරියට ගැටලුවකුත් නැහැ. හරි. දරුවනේ එහෙනම් අපි යමු බාර රේඛාව හොයන්න අවශ්‍ය වෙන දත්ත දෙක හොයාගන්න. ඒ කියන්නේ කපාහැරි ලක්ෂ්‍යදී කපාහැරි අවස්ථාවේදී එක දත්තයකුත් සංතෘප්ත අවස්ථාවේදී අනිත් දත්තයක් විදිහට අපි දත්ත දෙකක් ලබා ගන්නවා නේද? හරි. බලමු දැන් ට්‍රාන්සිස්ටරය සංතෘප්ත සහ කපාහැරි අවස්ථාවලදී මොකද වෙන්නේ කියලා. හරි. එකක් අපිට ඕන වෙනවා IC බිඳුවේදී VCE යගිය. අනිත් එක ඕන වෙනවා VCE බිඳුවේදී IC යගිය. ඉතින් අපිට මුලින්ම එහෙනම් දෙකෙන් ඕන එකක් හොයන්න පුළුවන්. මම සංතෘප්ත අවස්ථාවේ IC යගිය ගන්නවා. හරි. ට්‍රාන්සිස්ටරයේ සංතෘප්ත විට IC උපරිම වේ. IC උපරිම වේ VCE බිඳුව. හරි එහෙනම් මෙන්න පුතේ ස්ට්‍රේට් ලයින් සමීකරණය අපි ලියමු මේ විදිහට. බලන්න දරුවනේ VCC ඍණ බිඳුව සමානයි ICRC ධන BCE ධන IERE. විභව බෙදීම් මූලධර්මයේ යොදනකොට IB අපි ගන්නවා
බිඳුවට සමානයි කියලා. ඒ නිසා පුතේ IE සහ IC අගයන් එකිනෙක සමානයි. එහෙනම් දරුවනේ මෙතනින් අපිට ICRE ධන IERE වලින් පොදුවේ IC හෝ IE පදයක් එළියට ගන්න පුළුවන් ඉස්සරහට. VCE අගය මම මෙතන ලියන්න. නමුත් VCE සමානයි බිඳුව කියලා අපි ගන්නවා මේ සම්පූර්ණ අවස්ථාව සලකලා මේක කරන්නේ නේද? එහෙනම් VCE සමානයි බිඳුවයි. මෙතන පුතේ පොදුවේ මම IC පදයක් මේ IE වෙනුවටත් මම ගන්න IC පදයක්. මොකද IE IC ට සමානයි. RC ධන RE සමානයි VCC. VCC සැපයුම් වෝල්ටීයතාවය 24යි. IC RC අගය 7 කිලෝෝම් 4 ගුණ කිරීම 13යි ධන RE අගය 5 ගුණ කිරීම 13යි. ඒක 9 ගුණ කිරීම 13ක් නෙන්නේ නේද? 24 බෙදීම 9 ගුණ කිරීම 13යි IC. තුනෙන් කැපුවොත් පුතේ 3 වත් 3යි 3 වත් 8යි. 8 බෙදීම 3ක් එන්නේ. 8 3ෙන් බෙදුනොත් 2.6යි 6යි වගේ අගයක් එන්නේ නේද? මම 6යි 7යි කියලා ගන්නා මිලි ඇම්පියර්. මෙන්න IC අගය අපි හොයාගත්තා. මේ තමයි පුතේ IC උපරිම අගය. මේ IC max එහෙම නැත්නම් IC උපරිම. මේ එන්නේ VCE අගය බිඳුවේදී IC අගය. එහෙනම් මට ඔක ලියන්න පුළුවන් බිඳුවේ අර පස්තාරණ හරියන කණ්ඩායම විදිහට බිඳුවේ 2.6යි 7යි කියන. එතන මේ ලියලා තියෙන්නේ BCE අගය හා IC අගය. ඒකනේ පුතේ පස්තාරයන් දින්න ඕන වෙන්නේ. හරි ඔන්න එකක් හරි. කපා හැරි අවස්ථාවට ගියොත් පුතේ මේ බලන්න ट्रांसिस्टरය කපා හැරි විට ट्रांसिस्टर කපා හැරි විට පුතේ IB IC මේ ඔක්කොම මොකද වෙන්නේ? ඔක්කොම බිඳුවක් වෙනවා. IE එහෙනම් දැන් ස්ට්‍රේට් ලයින් ලියුවොත් සමීකරණේ දැන් ස්ට්‍රේට් ලයින් සමීකරණ ලියුවොත් පුතේ අපිට ලියන්න පුළුවන් VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE ධන IER. හැබැයි මේ හැම පදයකම අගය පුතේ බිඳුව වෙනවා. හැම පදයකම නෙමෙයි. IE IC පදවල අගය බිඳුව වෙනවා. VCC 24යි වෝල්ට්. ඒ කියන්නේ ඒක කෙලින්ම සමාන වෙනවා කාටද? VCE අගයට. එහෙනම් මෙන්න පුතේ මෙතනින් එනවා දෙවෙනි කණ්ඩාංකේ 24යි වෝල්ට් වලදී බිඳුවයි කියලා. ඒ කියන්නේ VCE අගයයි IC අගයයි තමයි පුතේ මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙන්න පුතේ වස්තාරේ y අක්ෂයට අපි IC ගන්නෙ. මෙන්න x අක්ෂය VCE වෝල්ට් වලින් මෙයා මිලි ඇම්පියර් වලින් අපිට එක තත්ත්වයක් ආවා VCE 24 දී IC අගය බිඳුවයි මෙන්න මෙතන 24යි වෝල්ට්. අනිත් එක ආවා VCE බිඳුවේදී IC අගය 2.6යි 7යි 2.6යි 7යි. මෙන්න පුතේ එහෙනම් බාර රේඛාව. ඔය බාර රේඛාවේ නිමාත කාරක ලක්ෂය පුතේ BCE 10.86 කියලා කියනවා. IC 1.46. IC 1.46. මෙන්න කියු නිමාත කාරක ලක්ෂය. හරි ලේසි වැඩක්. ඉතින් IB යගේ අපිට ඕන නම් පුතේ මෙතන මෙහෙම අඳින්න පුළුවන්. ඇන්දර ඉතින් IB බිඳුවයි කියන්නේ බිඳුව නෙමෙයි. අතරම මයික්‍රෝ ඇම්පියර් ගානක් තියෙනවා. හරි. එයාගේ හොයන්න තිබ්බ බීටාවත් දීලා තිබ්බා. නම්තර බීටා දීලා නැත්te ගාන පැටලෙන්න පුළුවන් නිසා. හරි. රයිට් හරි. ඔන්න එනමුද අපි කියුනේ වාතකාරක ලක්ෂ්‍ය හෙවුවා. දරුවෝ ඉක්මනට මේ ටික ලියාගමු. මේ ටික ඉක්මනට ලියාගමු. ඊට පස්සේ අපි යමු ඊළඟ ගානට. මම කරන්න
දරුවේ කහනවා IC සමානයි IE කියලා ගත්තේ කොහොමද කියලා පුතේ. දැන් මෙහෙමනේ. මේ පැත්තෙන් ඉන්නේ IB, මේ පැත්තෙන් ඉන්නේ IC, මෙතනින් යන්නේ IE. ඉතින් ට්‍රාන්සිස්ටර් පටන් ගන්න දවසේම අපි කිව්වා ඔය IE ධාරාව සමාන වෙනවා කියලා IB ධන IC ට. ඉතින් පුතේ මෙයා බිඳුවයි කියලා හිතුවනම් IE සමානයි IC වෙන්න බෑ. අපි ගාන හදන්න පටන් ගන්නකොටම IB බිඳුවයි කියලා හිතුවනේ. මෙතන නෙමෙයි. කලින් ලියලා තිබ්බනේ අපි. නේද? විභව බෙදීමේ මූලධර්ම ගන්නකොට IB බිඳුවයි කියලා ගත්තා. ඒ නිසා IE IC සමාන වෙන්න ඕන. හරිද දරුවනේ? හරි නේද? අපි යමු ඊළඟ ගානට. හරි දරුවනේ එහෙනම් ටිකක් විතර අමාරු ගානක්. ඉතින් අපි හදන්න බෑ නේද? රයිට් හරි. දරුවනේ එහෙනම් අපි ලියාගමු මේ ගාන. දැන් මෙහෙම රූපයේ දැක්වෙන්නේ සරල ධාරාලාභය බීටා බීටා සමානයි 200ක් වූ සිලිකන් NPN ට්‍රාන්සිස්ටරයක් අඩංගු වර්ධක පරිපථයකි කුළු වගේ 1 මිලිවෝල්ට් වන ප්‍රධාන සංඥා වෝල්ටීයතාවයක් C1 දාරිත්‍රකය හරහා පාදම අග්‍රයට යොදා ඇත. C1 දාරිත්‍රකය හරහා පාදම අග්‍රයට යොදා ඇත. ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාලාභය 150ක් වේ නම් ප්‍රමිලක අංක 1 ලියන්න පුතේ. VB, VE, VC, VCE, IE හා IC. VB, VE, VC, VCE, IE හා IC හා IE හා IC කියලුවනේ. IE, IC කියලුවනේ. IE, IC හා ප්‍රතිදාන සංඥාවෙහි කුළු අගය Vout ද සොයන්න. right. ප්‍රමිලක අංක 2 ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටීයතා කාලය සමග වෙනස් වන අන්දම ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටීයතා කාලය සමග වෙනස් වන අන්දම දැක්වෙන කටු සටහනක් අඳින්න. ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටීයතා කාලය සමග වෙනස් වන අන්දම දැක්වෙන කටු සටහනක් අඳින්න. ප්‍රමිලක අංක 3 C1 හා C2 දාරිත්‍රක මගින් කෙරෙන කාර්ය සඳහන් කරන්න. C1 හා C2 දාරිත්‍රක මගින් කෙරෙන කාර්ය සඳහන් කරන්න. ඒක නම් මම තියරි සටහනක් දීලා ඇති වෙනම නේද?
right හරි ඉතින් ඒ කොටසට උත්තර පස්සේ ලියන්න රෝමිලකා 1 සහ 2ට ඉක්මන් කරලා උත්තර ලියන්න පටන් ගමු ගාන ටිකක් අමාරුයි දරුවනේ ඉක්මන් කරන්න කො දරුවනේ මොකද තත්ත්වේ අමාරුයිද ගාන right දරුවනේ මමත් කොටස හදාන්න පටන් ගන්නම් පුතේ ඉතින් මෙන්න මේ අගයන් ටික හොයාගෙන ඉමු අපි VB විභව බෙදීමේ මූලධර්මයන් අපිට හොයන්න පුළුවන් නේ IB සමානයි ආසන්න වශයෙන් බිඳුවයි කියලා අරගත්තම VB මට ලියන්න පුළුවන් මුළු විභවය 10ක් තියෙන මේක බෙදෙන්න ඕන පුතේ 2.2 10 සරල අනුපාතයක් එන්නේ නැහැ. එහෙනම් කෙලිම ප්‍රතිරෝධ අනුපාතය විදිහට මේ අගයන්මයි ගන්න වෙන්නේ. 2.2ට 10. එහෙනම් කොටස් 2.2ක් මෙතනින් කොටස් 10ක් මෙතනින් නේද? මුළු කොටස් බෙදෙන්න ඕනේ 2.2 දන්න 10 කොටස් ප්‍රමාණයකට බෙදලා මෙතනින් කොටස් 2.2 යන්න. බලන්න එතකොට VB අගය එනවා අපිට VB සමාන 1.8 බිඳුව තුන 1.8 ගත්තත් ඇතිද ඊළඟට තියෙන බිඳුවනේ 1.8යි කියලා අපි ගමු VB 1.8යි ඔන්න VB හොයාගත්තා හරි VB හොයාගත්තාම පුතේ ක්‍රොස් ලයින් දාන්න පුළුවන් මේකට ඊළඟට අපි ක්‍රොස් ලයින් දාලා IE හොයමු මෙන්න IE මේකනේ මේක IB ධාරාව IB නම් අපි බිඳුවයි කියලා ගත්තා VB නේද මෙතන නම් මෙතන ප්‍රකාශනය ලියන්න VB ඍණ බිඳුව සමානයි VBE මෙතන නම් මෙතෙන්ට විභව මෙතන නම් මෙතෙන්ට IERE VB අගය ආව 1.8යි VB අගය 0.7යි නම් ඍණ 0.7 මේ පැත්තට ගිහිච්චා සමානයි IE පුතේ අපි දන්නේ RE යගේ 1 කිලෝ ඕම් 1 ගුණ කිරීම 10 3යි. බලන්න මෙතන සුළු කරොත් 1.1 කියලා එනවා 1 ගුණ කිරීම 10 3ෙන් බෙදුවම IE යගේ පුතේ කෙලින්ම අපිට එනවා මෙහෙම. 10 3 උඩට යන එක විතරනේ වෙන්නේ 1.1 මිලියන් පියර් කියලා නේ. ඔන්න IE අගය හරි. ඊළඟට පුතේ IB ආසන්නයි බිඳුවට සමාන නිසා IE සමානයි IB ධන IC කියන සමීකරණේ IB පදයේ බිඳුවයි ඒ නිසා පුතේ කෙලින්ම IE සමාන වෙනවා IC ට. එහෙනම් IC යගේ අපිට ලියන්න පුළුවන් කෙලින්ම 1.1 මිලි ඇම්පියර් කියලා. ඔන්න IC යගේත් හරි. ඊළඟට අපිට ලියන්න තියෙන්නේ පුතේ IC හරි IE හරි VE හරි VB හරි VC හෙව්වේ නැහැ VCE හොයා ගන්නවා නේද මේක සහ මේක හොයන්න ඕන එහෙනම් පුතේ ස්ට්‍රේට් ලයින් වල ප්‍රකාශනය ලිව්වොත් VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE ධන IERE පුතේ VCC යගේ 10යි ICIE පද වලින් කෙලින්ම මම IC එළියට ගන්නවා එහෙම ඕනෙත් නෑ අගයන් ආදේශ කරගෙන යන්නත් පුළුවන් 1.1 ගුණ කිරීම 10 ඍණ 3යි RC යගේ 3.6 ගුණ කිරීම 10 3යි ධන මෙතන VCE IE 1.1 ගුණ කිරීම 10 ඍණ 3 වාරයක් RE 1 ගුණ කිරීම 10 බලමුද 3.6 1.1කින් ගුණ කරනවා 10 ඍණ 3 10 3 කැපෙනවා මෙතනත් ඒ විදිහටම කැපෙනවා. එතකොට මට එනවා පුතේ 1.1කින් ගුණ කරොත් 3.96 ධන 1.1 ධන VCE කිය 10. මේකත් එකතු වුණොත් පුතේ
5.06 ධන VCE කියලා නේද? මේ විදිහට එන්නේ. right. ඉතින් ඔතනින් VCE හොයන්න පුළුවන් අපිට ගෙලින්ම VCE සමානයි බලන්න 5.06 ගියොත් 4.94 වෝල්ට් කියලා නේද? ඔයා VCE යගේ VCE යගේ නෝ 4.94යි. VCE හොයාගත්ත අපිට ඕන ඊළඟට VC හොයන්න. VC හොයලා නැහැනේ අපි. කොහොමද VC හොයන්නේ? VE දැනගෙන හිටියනම් වැඩේ කොට. මෙතෙන්ට පුළුවන් පුතේ V = IR දාන්න නේද? බලන්න V සමාන කාටද 1 කිලෝ ඕම්ට. V සමාන IR දැම්මොත් එයාගේ උඩ පැත්තේ තිබ්බේ VE යට පැත්තේ තිබ්බේ බිඳුවනේ. VE ඍණ බිඳුව සමානයි I 1.1 ගුණ කිරීම 10 ඍණ 3. වාරයක් 1 ගුණ කිරීම 10 3. එයා 1 කිලෝ 1.1 කියලා එනවා VE යගේ. එහෙනම් පුතේ VCE කියන්නේ VC ඍණ VE කියන එකනේ. VE වෙනුවට 1.1 ආදේශ කරොත් VC විභවය නිකම්ම හොයන්න පුළුවන්. මෙයා මේ පැත්තට ගියාම VC සමානයි එනවා බලන්න පුතේ 4යි 6.04 වෝල්ට්. ඔන්න පුතේ පළවෙනි කොටස වැඩි ඉවරයි. දරුවෝ හදා ගන්න මේ ටික මොනවා හරි නොතේරුම් තැන් තියෙනවා නම් අහන්නේ අතර. right. දැන් පුතේ අපි මොකද කරන්නේ? ඔන්න ඔක්කොම අගයන් ටික හොයලා ඉවරයි. ප්‍රධාන හා ප්‍රතිධාන වෝල්ටීයතා කාලය සමග වෙනස් වන අන්දම දැක්වෙන කටු සටහනක් දෙන්න කියලා තියෙන්නේ නේද? හරි පුතේ මේ බලන්නකෝ. VB වෝල්ටීයතාවය අපි හොයාගත්තා. VB වෝල්ටීයතාවය 1.8යි. මෙතන වෝල්ටීයතාවය 1.8යි. හැබැයි පුතේ මේ පැත්තෙන් කුළුවගේ 1 මිලි වෝල්ට් වන වෝල්ටීයතාවයක් දෙනවනේ. ඔන්න ඔතෙන්ද පුතේ අර ඕන වෙන මං කියලා දීපු වස්තාර ටික. මෙතන මිලි වෝල්ට් එකක දෙනකොට ධාරිත්‍රකේ හරහා ඇවිල්ලා ඒක මේක මත ප්‍රතිස්ථාපනය වෙනවා. එහෙනම් විභවය පුතේ 1.8 ඉඳන් මිලි වෝල්ට් එකකින් වැඩි වෙනවා. ආපහු මිලි වෝල්ට් එකකින් අඩු වෙනවා. මේ විදිහටයි විභව විචලනය වෙන්නේ. එතකොට පුතේ ඒකට අනුරූපීව Vout විචලනය වෙන්න ඕන. Vout විචලනය වෙන්න ඕන. ඉතින් අපෙන් අහනවා Vout ගේ කුළු වගේ කොච්චරද කියලා. හරි Vout ගේ කුළු වගේ කොච්චරද කියලා අහනවා. හරි. දරුවනේ මම මේ ටික මගන්නම්. මේ බලන්න මේ ටික මගනවා මම. එතනින් මට අවශ්‍ය වෙයි කියලා හිතන අංගයන් මම ලියා ගන්නවා. VC අපිට අවිල්ලා තියෙනවා 6.04 වෝල්ට්. VCE අපිට ආවා 4.94 වෝල්ට්. මෙන්න පුතේ අපි දීපු ඉන්පුට් එක පුළුවන්ගේ 1 මිලි වෝල්ට්. right. පුතේ ඔන්න ඔහම ඉන්පුට් එකක් දෙන්නේ. ඒක පුතේ මෙතන 1.8 මත ප්‍රතිස්ථාපනය වෙනවා. එතකොට VBE එමනම් VB ගේ විචලනය මට මේ විදිහට දෙන්න පුළුවන්. 1.8 වෝල්ට් මත තමයි මේක ප්‍රතිස්ථාපනය වෙන්නේ මේ විදිහට. නේද? 1.8 වෝල්ට් මතයි ඔක ප්‍රතිස්ථාපනය වෙන්නේ. හරි දරුවනේ දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ විදිහට ඔක්කොම පස්තාර ටික ගන්නොත් උත්තරයට යන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම පස්තාර 6ක් විතර එනවනේ පුතේ නේද? ඒ ඔක්කොම ටික ගත්තොත් උත්තරයට යන්න පුළුවන්. නමුත් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතෙන්දී. අපෙන් අහන්නේ ඉන්පුට් එක. මේක V ඉන්පුට් එක. අපෙන් අහන්නේ ප්‍රධාන හා ප්‍රතිධාන වෝල්ටීයතා කාලය. මොකද V ඉන්පුට් එකයි V අවුට්පුට් එකයි මේ මැද තියෙනව නෙවෙයි. මැද පස්තාර ටික නෑ. මුල්ම එකයි අන්තිමට මෙන්න එකයි තමයි අහන්නේ. ඉතින් දල සටහනක් අදින්න කියලා තියෙන නිසා මම මේ විදිහට ගාන හදනවා බලන්න පුතේ. V input එක 1 මිලි වෝල්ට්. මේක නෙමෙයි මෙතන ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවය. දරුවන්ට මතකයි මේ වගේ ට්‍රාන්සිස්ටර් එකකදී පුතේ වර්ධනය වෙන්නේ අපවර්තනයක් සහිතව.
එහෙනම් මෙන්න වර්ධනය වෙච්ච තරංගය මම අඳිනවා අපවර්තනයක් සහිතව. හොඳට මතක තියාගන්න කාලාවර්ත වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ මේ කාලාවර්තේ මේ කාලාවර්තේ සමානව තියෙන්න ඕන. එහෙනම් V out මේ විදිහට මම ප්‍රස්තාවයෙන් ඉන්නකොට කොච්චර වර්ධනය වෙනවද? කොච්චර වර්ධනය වෙනවද කියන එක පුතේ අපිට ගන්න පුළුවන් නේ. අපිට වෝල්ටීයතා වර්ධනය එහෙම නැත්නම් වෝල්ටීයතා ලාභය අපිට දීලා තියෙනවා. GV යගේ අපිට දීලා තියෙනවා 100ක් කියලා නේද? 100 දීලා 150ද? වෝල්ටීයතා ලාභය 150යි කියලා අපිට දීලා තියෙනවා නේද? GV එහෙම නැත්නම් AV කියලා ලියනවනේ. එහෙනම් කියන්න 150යි. ඒ කියන්නේ පුතේ අවුට්පුට් එකයි ඉන්පුට් එකයි අතර තියෙන වෙනස ගත්තොත් නේ මේ විදිහට අපි ලියුවේ මතකයි ප්‍රදානය කරන වෝල්ටීයතාවයේ වෙනස ප්‍රතිදානය කරන වෝල්ටීයතාවයේ වෙනස තමයි මේ 150යි කියලා අපිට කියන්නේ ඩෙල්ටා V ඉන්නවිය කියලා. පුතේ ධන 1යි ඍණ 1යි මිලිවෝල්ට් අතරයි වෙනස. එහෙනම් මෙතන වෙනස අපිට ලියන්න පුළුවන් 2යි මිලිවෝල්ට් කියලා. උපරිමයෙන් අවමගේ අඩු කරාම මෙතන කියනවා 2යි මිලිවෝල්ට්. එතන මෙතන ඩෙල්ටා V නෝට් බලන්න සුළු කරොත් 300යි සර් ඊළඟ පේජ් සුළු කරමු. ඩෙල්ටා V නෝට් එනවා අපිට 300යි මිලිවෝල්ට් කියලා. අර මේ කියන්නේ පුතේ V output එක ගත්තම මොකද වෙන්නේ? ධන හෝ ඍණ 150යි මිලිවෝල්ට් කියන්නේ. ඇයි එහෙම ලිව්වේ? ඔය 300 කියන්නේ මෙතනින් නම් මෙතන. උපරිමාගය සහ අවමාගය අතර වෙනස. එහෙම වෙන්න නම් මේ පැත්ත ධන 150යි මේ පැත්ත ඍණ 150යි වෙන්න බෑ නේද? හරි. මේක ඩෙල්ටා ඒ කියන්නේ වෙනස මෙතන ධන හෝ ඍණ දාලා ලියන්නේ වෙනස. ධන පැත්තේ 150යි ර්ණ පැත්තෙන් 150යි කියන්නේ. ඉතින් එතකොට පුතේ ඔය ගානේ අහන්නේ ප්‍රධාන සහ ප්‍රතිදාන වෝල්ටීයතා කාලය සමග වෙනස් වන අන්දම කටු සටහනක දක්වන්නේ. ඉතින් මේ ප්‍රස්තාරය අවශ්‍ය නැහැ. මේක සහ මේක තමයි ප්‍රධාන සහ ප්‍රතිදාන වෝල්ටීයතා විචලනය වන ආකාරය වෙන්නේ. අපවර්ධනය වෙච්ච භාවය අපි කලින් ගණන් හදලා තියෙන නිසා ඒ දැනුම ඇසුරුනේ අපි ගත්තේ අපවර්ධනය වෙච්ච එක. එහෙම නැත්නම් පුතේ අර අපි ගිය සතියේට උඩින් සතියේ පස්තාර ටික ඇඳලා වගේ එක එක පස්තාර ඇඳලා අපිට උත්තරය අරගන්නත් පුළුවන්. ඒ දරුවනේ පස්තාර දෙක ඇඳ ගන්න මෙන්න මෙච්චරයි ගණනය කිරීම අපිට කරන්න තියෙන්නේ. right හදාගන්න දරුවනේ. හරි දරුවනේ ටාගට් පොත් එකේ තියෙන ගණන් ටික හදලා ඉවර කරන්න නැත්නම් 1.86න් උඩ නැත්නම් ෆිසික්ස් පාස් පේපර් හොයාගන්න පුළුවන් තරමක් අතීතයට ට්‍රාන්සිස්ටර් වල වැඩ ඉවර කරන්න MCQ රචනා ගණන් විශේෂයෙන්ම රචනා කරන පුතේ දැන් හදන්න පටන් ගන්න ට්‍රාන්සිස්ටර් කොටස් ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් කොටස් විතරක් ඉවර කරන්න කාරකාත්මක වර්ධක තාර්කික ද්වාර කොටස් ඉතුරු වෙන්න අරින්න එක එක අවුරුදු වල ගණන් වෙන වෙනම හදන්න පොළවල ඒ හදාගන්න බැරි දැන් හදාගන්න බෑනේ කාරකාත්මක වර්ධකයි තාර්කික ද්වාරයි නමුත් තියරි පන්තියේ දරුවෝ ගොඩක් ඉන්නවා මෙතන ඉතින් තියරි පන්ති අපි ඒක කරලා තියෙනවා ගොඩක් කරන්න try කරන්න හැබැයි ට්‍රාන්සිස්ටර් හෝ ඩයෝඩ් වල කිසිම කොටසක් ඉතුරු වෙන්න බෑ දැන් ඒ ඔක්කොම ඉවර කරන්න පුළුවන් වෙන්න ඕනේ right හරි චුට්ටක් විතර පරක් වෙලා නමුත් ඉතින් ඒකට කමක් නැහැ හරි හරි දරුවනේ එහෙනම් මේ ගාන ලියා ගන්න මොනවා හරි ගැටලු තියෙන දරුවෝ ඉන්නවා නම් මීටින් එකේ ඉන්න අනිත් දරුවෝ එහෙනම් මීටින් එකේ ලිව් වෙන්න right හරි හැමෝටම උත්සාහ කරන්න